හොඳයි සුබ දැසනා ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ පිළිගන්නවා අද දවසේ සබත් දින පළවෙනි ඉරු දින දෙහිමේට සුදාත්මයන් වහන්සේ තුල අපි උන්වහන්සේගේ මාංශය සහ රුධිරයට සහභාගී වීමට සූදානම් අද දවසේ. ඉතින් දෙවියන් වහන්සේට ගෞරව වේවා. ඊට පෙර අපි ආඥා කරමු දෙවියන් වහන්සේගේ වචනේ ලබන පිණිස. ඒ වචනේ අපි ඉගෙන ගැනීම අත්‍යවශ්‍යමක් නිසාද අපි ලියවිලි දන්නේ නැතිකොට අපිට බැරුව යනවා දෙවියන් වහන්සේගේ සැලසුම් මේ පොළවේ ක්‍රියාත්මක වෙන අන්දම තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රායන් උන්වහන්සේ නියම කරලා තිබෙන පෙර නියමයන් උන්වහන්සේ මේ පොළව ක්‍රියාත්මක වෙන්න ඕන මේ පොළවේ සිද්ධ වෙන්න ඕනේ කියලා පවසන ලද දේවල් සම්පූර්ණ කරන්නට බැරුව යනවා. මොකද ඒ දේවල් දෙවියන් වහන්සේ අපිට ජේසුස් වහන්සේ අපිට ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඒවා ඉගැන්නුවත් කියලා දුන්නත් ඒවා සම්පූර්ණ කළ යුත්තන් අපි. මොකද දෙවියන් වහන්සේ යමක් කරනවා නෙමේ දෙවියන් වහන්සේ යමක් කරනවා නෙවෙයි. හලෙලූයා. දෙවියන් වහන්සේ යමක් කරනවා නෙවෙයි දෙවියන් වහන්සේ ඔබ තුලින් මා තුලින් ඒ දේවල් කරනවා. හලෙලූයා. ඒක එතන දෙවියන් වහන්සේ නෙවෙයි ඒ දේ කරන්නේ. දෙවියන් වහන්සේ කියන දේ සම්පූර්ණ කළ යුත්තන් ඔබයි මමයි. හලෙලූයා. පුණහස්සගේ වචනට යනවා. අපි ආඥා කරමු හැම කෙනෙක්ම අද දවසේ මේ ඉරිදින සබත් මෙහෙය තුල සුදාත්මයන් වහන්සේ කරන කොටගෙන ආත්මයන්න් තුල අපි ආඥා කරන්ට යනවා පුංචි වෙලාවක්. හලෙලූයා. රාමා ශීරබා රුගොන්තෝ ලොබොන්තේ රිබාසේ hayra ramanda libra gadamante rebushta kalamanda ramasaida kande libroshta ligras demande libishi lamandrogose ke libra o lama saila branda ligas ke manda nimoshta mande ligraginda ligradise hayra rabashi laba o ye ramunta ramashi kalamanda ribidise de bande ligramashta kamande ligragadise te Rama de la mustamanta gisaida branta gista ragadi ramashika lambranda diduste laga saida kandere misente riga sikilabusta manta gadalibi dise teke ragusta. Oh hallelujah, 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 hallelujah. Thank you Jesus. Ribashika lama rada saida kantara bashila varianda laba Liba mama shikara baba pianne bashaven digatame ආඥා කරන්ට යනවා. Hallelujah, hallelujah. Ramushayda kanta labra sekete ribianta Ramashikalama rogo saida kanta laba saida kanta laba raga shikalaba ribianda laba shi raga saida kanta libushtalam Yantaraba Santali Ragaseki Libostamantali Bantari Biandarama Shekerima. Oh hallelujah, hallelujah. Shudatmeni Obohansabis Namaskar Karano Obohansada Preshansa Karano. Hallelujah. Maknisa the Bohanse Apage Indera Nunisa Sudivanta Venama. Hallelujah. Obohanse Apio Mekare the Niltana Godru Bimola Laginda Salaswara Nisa Sudi. And the Kare Balena ආලෝකයට විශ්මිත ආලෝකයට කැඳව ගත්තා වූ තනන් වහන්සේ ඔබ වහන්සේ නිසා සුදී අපේ ජීවිතයන් පූජ්‍යකම් කිරීමටද රජකම් කිරීමටද ඔබ වහන්සේ අපව සමර්ථකයන් කරපු නිසා සුදිවන්ත වෙනවා. අපගේ සමර්ථකම අපගෙන් උනාක් මෙන් අපට යෝජනා කරන්න අපිට සමර්ථකමක් නැහැ. අපගේ හිකනෝරිස් එමත් නැත්නම් අපගේ සමර්ථකම ඔබ වහන්සේ හැකියාවන් ඔබ වහන්සේ අපගේ දක්ෂතාවය ඔබ වහන්සේ අපගේ ශක්තියයි ඔබ වහන්සේ අපගේ ජය කෝන්තයයි ස්තුතිවන්ත වෙනවා. අපිට විරුද්ධව සාධන සභාවට විරුද්ධව සාධන ආයුධ රාජ්‍යයන් විසින් රජවරුන් විසින් රාජ්‍ය නීති වලින් පැමිණෙන සභාවේ ක්‍රියාදාමයට විරුද්ධව දෙවියන් වහන්සේ ඔබ වහන්සේ තැබුවා වූ රාජ්‍යයට විරුද්ධව පැමිණෙන සෑම ඒ යෝජනාවක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඒවා නිෂ්ප්‍රභා වේවා. ඒවා ක්‍රියා විරහිත වේවා කියලා කතා කරනවා. ඔවුන්ගේ සියලුම ඒ අභිප්‍රායන් සතුරාගේ සියලු අභිප්‍රායන් සතුරාගේ සියලු සැලසුම් නාසුරිත යේසුස් වහන්සේගේ නාමයෙන් බියවුල් වෙන පිණිස අපි කතා කරනවා මේ උදෑසන. හාලෙලූයා. ස්තුතිවන්ත වෙනවා ශුද්ධාත්මනේ අපිට ඔබ වහන්සේගේ වචනේ ගෙනා නිසා. අපිට දුන්නේ එළිදරව් නිසා ස්තුති. ඔබ වහන්සේගේ මනුෂ්‍යයන් නිසා ස්තුති. ආලේපලත් පුද්ගලයන් ඒ ඔබ වහන්සේ නියම කරපු ප්‍රේරිතයන් නිසා ස්තුතිවන්ත වෙනවා. අනාගත වක්තෘන් නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ තුල මේ වචනෙන් අපි එක එක්කෙනාව සනස ගැනීමට ශක්තිමත් වීමට සනසගෙන නිශ්ශබ්දව නොසිට ඔබගේ රාජ්‍යයේ වෙනස්කම් ඇති කිරීමට රාජ්‍ය තුලින්
මේ පොළවට වෙනස්කම් ඇති කිරීමට සභාව ඔබ වහන්සේ පරිහරණය කරන නිසා ස්තුතිවන්ත වෙනවා. වහන්සේ ස්තුති මේ වචන නිසා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. ආමෙන්. හොඳයි. සුබ උදෑසන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන්. මගේ මිත්‍රවරුනි අද දවසේ මම සති කීපයක් තුළ ඔබට යම් යම් උපදේශයන් දීගෙන දුන්නා. ඒ උපදේශයන් වල තිබෙන විශේෂ දෙයක් තමයි මම ඔබට කිව්වා පැහැදිලිව විරුද්ධ ක්‍රිස්තුගේ පාලන ක්‍රමය, ඒ වගේම මේ COVID-19 සම්බන්ධව ඒකේ සමහර සාක්ෂි පත්‍ර ඔබට මම යොමු කරා. සමහර රජවරුන්, සමහර නායකයන්, සමහර සංවිධානවල සභාපතිවරුන් කතා කරපු දේවල්, ඒ දේවල් මම ඔබ වෙතට ගෙනාවේ යම්කිසි කලබලකාරීත්වයක් කොහොලාලයක් සම්බන්ධව මානසිකත්වයක් ඇතුව නෙවෙයි. නමුත් මට අවශ්‍ය වුණා මෙන්න මේ සීමාවට ඔබ වගේන්ට දැන් අපි ආරම්භ කරලා තිබෙන එමන් නැත්නම් දැන් අපි කතා කරගෙන ඉන්න මේ මාර්තුකාවේ මේ සීමාව වෙතට ඔබව ගෙනීමට මට අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් මේ සීමාවට ඔබව ගෙනීම සඳහා ඇයි අපි මේ සීමාවට පැමිණිය යුත්තේ? ඒ සීමාවට අපි ඇවිත් මොනවාද අපි කළ යුත්තේ කියන එක අවබෝධ කර ගැනීම සඳහා තමයි ඔබට මම වාතාවරණය පෙන්වලා දුන්නේ මේ COVID-19 තුල තිබෙන යම් යම් වාතාවරණයන්. ඉතින් මම ඔබට අවසානයේදී ප්‍රකාශනයක් දුන්න කතා කළා අපි කවමදාක්වත් අපේ සභාවේ තිබෙන අයිතිවාසිකම අපි පාවා දෙන්න හොඳ නැති බව. මොකද ඒක අපේ සභාවට දෙවියන් වහන්සේ දීලා තිබෙන උරුමයක්. එම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට, එම නැත්නම් දෙවියන් වහන්සේගේ මනමාලිට දෙවියන් වහන්සේ දීලා තිබෙන අයිතිවාසිකම. අපි හැම වෙලාවෙම අපේ අයිතිවාසිකම භුක්ති විඳින පරම්පරාවක් විය යුතුයි. අපේ අයිතිවාසිකම පාවා දෙන පරම්පරාවක් වෙන්න හොඳ නැහැ. අපේ අයිතිවාසිකම තුල අපි ජීවත් විය යුතුයි. මොකද අපිව දෙවියන් වහන්සේ ආලෝක රාජ්‍යයකට කැඳවා තිබෙනවා. ඉතින් සභාව තුල දෙවියන් වහන්සේ තබා තිබෙන විශේෂ සැලසුම් ගැන ඒ ගැන අපි අවධානය දිය යුතුයි. මොකද මේ හැම වාතාවරණයක්ම කැරකිලා, මේ හැම වාතාවරණයක්ම මේ අත සුළඟට විසික් වෙලා, සුළඟට මුසු වෙලා සමහර යෝජනාවල් ක්‍රියාත්මක නොවෙනවා වගේ තිබුණත් නමුත් ඒවා දැනටමත් ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තිබෙනවා. ඒවා මේ භෞතික තලයේ නීතියන් බවට එමන් නැත්නම් නියෝගයන් බවට පත් වෙලා තිබෙනවා දැනටමත් සමහර අවස්ථාවල් වලදී සමහර දේවල්. ඒ හැම දෙයක්ම අපි හොයලා බැලුවම මේ හැම කාරණාවක්ම අන්තිමට නවතින්නේ සභාව කියන මාර්ථකාවට පැමිණිලා. ඒ කියන්නේ මේ හැම සංවිධානයක් තුළම, මේ හැම යෝජනාවක් තුළම පැමිණෙන්නේ සභාවට විරුද්ධවාදී කමක්. එමන් නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධවාදී කමක්. එමන් නැත්නම් ඊශ්‍රායල් සෙනගට විරුද්ධවාදී කමක් තමයි මේ හැම දෙයකින්ම පැමිණෙන්නේ කියන එක අපිට පැහැදිලිව පේන්න තොරතුරු තිබෙනවා. අපි ඒව අවබෝධ කරගන්න පුළුවන්, අපිට පුළුවන් කමක් ඇති වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ කෝණයෙන් අපි ඒ දිහා බලන විටදී. දෙවියන් වහන්සේගේ වචනේ නැතුව මේ දේවල් ඔබට අවබෝධ කරගන්න බෑ. මේ දේවල් ඔබට තේරුම් ගන්න බෑ. මොකද දෙවියන් වහන්සේගේ වචනේ එම නැත්නම් උන්වහන්සේගේ ලියවිලි උන්වහන්සේ ගැන එම නැත්නම් ජේසුස් වහන්සේ ගැන කතා කරපු අනාගත වක්තෘවරුන්ගේ ලියවිලි නොදන්නා කම නිසා උන්වහන්සේට විරුද්ධ වුණා බොහෝ පරම්පරාවල්. පරිස්සිවරු, සදිස්සිවරු, මුලාදෑනින්, රජවරු, නායකයන්, සභාපතිවරුන්, සේනාධිපතිවරුන් උන්වහන්සේට විරුද්ධ වුණා. මිනිස්යන් සමහර අය පිළිගත්තා, සමහර අය ප්‍රතික්ෂේප කළා. යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප වෙන අවස්ථාවේදී යේසුස් වහන්සේ කතා කරලා කිව්වා මේ මිනිස්යන්ට, ඇයි ඔබ මාව පිළිගන්නේ නැත්තේ? ඔබ මගේ වචනේ පිළිගන්න බැරි ඇයි ඔබට? ඔබ ලියවිලි හඳුනන්නේ නැති නිසා. මං ගැන ලියවිලි සාක්ෂි දීලා තිබෙනවා. මං ගැන අනාගත වක්තෘවරුන් සාක්ෂි දීලා තිබෙනවා කියලා ජේසුස් වහන්සේ කතා කරා. ඉතින් මේ කාලෙත් අපි අපේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ සැලසුම, එහෙම නැත්නම් ජේසුස් වහන්සේ කතා කරපු, ජේසුස් වහන්සේ කිව්ව දේවල්, එහෙම නැත්නම් ජේසුස් වහන්සේගේ තොරතුරු, ජේසුස් වහන්සේ ගැන තොරතුරු අපි හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ලියවිලි වලින් අපිටත් සිද්ධ වෙනවා මේ හැම වාතාවරණයකටම අසු වෙලා වහල් කමේ ජීවිතයක් ගත කරන්න. නමුත් ඔබ ප්‍රවේශමෙන් මේ කාලේ ජීවත් වෙ යුතුයි. මොකද ඉදිරියේ අපි සභාව සාමූලික රැස්වීමට පැමිණෙන්න යනවා. නමුත් ඒ තුල තිබෙන නීති පද්ධති ගැන ඔබ අවබෝධ කරගන්න. මොකද බොහෝ අය නීති පද්ධති ගැන අවබෝධ නැතුව සිටිනවා. ඔවුන් අනේ කොහොමරි කමන්නේ සභාව කරනවා නම්, සභාව කිරීමට අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි කියන මානසිකත්වයෙන් ඉන්නේ. මොකද මාස දෙකමාරක් විතර සාමූලික රැස්වීමක් ලැබුවේ නැති නිසා. නමුත් සාමූලික රැස්වීම ලැබීමේදී රාජ්‍යයන් තුලින්, රජවරුන් තුලින්, රාජ්‍ය නායකයන් තුලින් පමුණවන නීති ගැන අපි සංවේදී විය යුතුයි. ඒ නීති දෙවියන් වහන්සේගේ වචනය
වචනය උල්ලංඝනය කරන දෙනසගේ වචනයෙන් අපිව මුලාව අපිව මගහරවන අපිව මුලාව යවන නීති පද්ධති නම් අපිට බෑ ඒ දේවල් වලට එකඟ වෙන්න. ඉතින් ඒක නිසා ඔබ මේ ගැන අවධානය දෙන්න යුතුයි. මොකද විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය දැනටමත් මේ පොළවේ සැරිසරමින් තිබෙනවා, ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ ආත්ම තුලින් ඒ ආත්ම පොළඹවනු ලබන මිනිස්යන්ව පොළඹවනු ලබන නිසා මිනිස්යන්ව රජවරුන්ව නායකයන්ව සංවිධාන පොළඹවන නිසා ඔවුන් පමුණවන නීතිවලට අපි අසු වෙන්න නරකයි. සභාව මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මොකද තෝරා ගනු ලැබුවන්න පවා මුලා කරන්න පුළුවන් විදිහට බාධාවල් පැමිණෙන්න පුළුවන්. ඉතින් අද දවසේ මම ඔබට කතා කරන්න යන්නේ අපි අපගේ අයිතිවාසිකම ගැන අපි අවධානය දිය යුතුයි. අපේ වගකීම මම ඔබට මාතෘකාව ගෙනාවේ සභාවේ සැබෑ වගකීම. ඉතින් සභාවේ වගකීම කුමක්ද කියලා දැනගන්න නම් සභාව කුමක්ද කියන එක අපි අවබෝධ කරගත යුතුයි. අද මම වැඩි වෙලාවක් ගන්න නැහැ. විනාඩි 10ක 15ක පුංචි වචනයක් බෙදාගෙන අපි මාංශය සහ රුධිරයට සහභාගී වෙනවා. අපි බලන්න යනවා සුද්ධ බයිබලයේ සභාව කියන්නේ ඉතාමත් පැහැදිලිව අපි දැනගත යුතු දෙයක්. මේ සභාව ගැන සභාව තුල ඉන්න සෙනගට එමත් නැත්නම් සභාවේ අවයවයන් වලට අවබෝධයක් නැතුව ජීවත් වීම ඉතාමත් කනගාටුදායක සිද්ධියක්. ඔවුන් අය සභාවට එනවා ඉරිදා කාලය ගත කරන්න තැනක් නැති නිසා. සමහර අය සභාවට පැමිණ යාම ඒගොල්ලෝ හිතනවා මට වාසියක් ලැබෙයි. මට පොකට් මනි එකක් ලැබෙයි. ආශිර්වාදයක් ලැබෙයි. සමහර අය සභාවට පැමිණෙනවා මට හොඳ විවාහයක් කරගන්න පුළුවන් වෙයි. මොකද මට මේ ළඟදී මිනිස්සු කිව්ව දෙයක් මට මතක් වෙනවා. එයා ක්‍රිස්තුස් වහන්සේ තුල නැති කෙනෙක්. එයා ඒ පුද්ගලයා මම හඳුනනවා. එයා මට කතා කරලා කියනවා අනේ පාස්ටර් පුළුවන් නම් ඔයගලන්ගේ සභාවල් වල තිබෙන අනාථ නිවාසකකින් මට යෞවනියක් තෝරලා දෙන්න විවාහ වීම සඳහා. මම එම කියන්නේ. ඇයි ක්‍රිස්තියානි අනාථ නිවාසකින් ඕනේ? එයා කියනවා ඒ අය හරි හොඳයිනේ. ඒ අය යටහත්ව ඉන්නවනේ ඒකයි කියලා ඒගොල්ලන් කියනවා. ඉතින් බොහෝ අය කැමති සභාව තුල ඉන්න අයව විවාහ වෙන්න. ඉතින් ඒගොල්ලන් විවාහය සොයාගෙන සභාවට පැමිණෙනවා. මුදල් හොයාගෙන සභාවට පැමිණෙනවා. සමහර අය ඇවිල්ලා කියනවා මට මේ වගේ මුදලක් දෙන්න පුළුවන්ද? එක එක දේවල් අහන හොඳයි. යහපත් දේවල්. ඉතින් පුළුවන් දේ අපිත් කරන්න පුළුවන්. නමුත් අපි සභාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම තමයි තාමත් වැදගත් වෙන්නේ. සභාව ආයතනයක් නෙවෙයි. සභාව සංවිධානයක් නෙවෙයි. සභාව මේ පොළවේ තිබෙන කිසිම සංවිධානයක් නෙමෙයි. සභාව කියන්නේ රාජ්‍යයක්. රාජ්‍යයක්. සභාව තුල ඉන්නේ රාජකීය සෙනග. වෙනත් රාජ්‍යයකට අයිති පරම්පරාවක්. හලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේ අපිට කතා කරලා තිබෙන මේ රාජ්‍ය ජීවිතය ගැන අපි සංවේදී වෙලා වැඩ කරන්න ඕන. අපි කියවන්ට යනවා සුද්ධ බයිබලයේ මතෙව් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වචන. සුද්ධ මතෙව් 16:18. හලෙලූයා. මම නුඹට කියමි. නුඹ පේත්‍රස්ය තවද මේ පර්වතයේ පිට මාගේ සභාව. ජේසුස් වහන්සේ කතා කරනවා සභාව මගේ. බයිබලයේ අපිට පැහැදිලිව එපෙසි පොතේ කතා කරලා කියනවා සභාව කියන්නේ ජේසුස් වහන්සේගේ ශරීරයේ අවයවයන්. ඒක සංවිධානයකට අයිති එකක් නෙවෙයි. ජේසුස් වහන්සේව යම් කෙනෙක් පිළිගත්තා නම් එයා සභාවේ සමාජිකයෙක්. සභාව දෙවියන් වහන්සේගේ හදවතේ සුවිශේෂී ස්ථානයක් ගන්න එකක්. සභාව ගැන තමයි අපි දන්නවා ජේසුස් වහන්සේ මේ පොළොවට පැමිණිලා යුදෙවරු අතරින් උන්වහන්සේ ප්‍රකාශ වුණා. ජේසුස් වහන්සේ මනුෂ්‍යයන්ව සුව කළා. ප්‍රකාශ වෙලා ඔවුන්ව නිදහස් කරා. බොහෝ අය සුව කළා. ඒ අතරතුරේදී ජේසුස් වහන්සේ මරණයට පත් වෙන්න ඉස්සෙල්ලා යේසුස් වහන්සේ සේවය කරන කාලෙදී කිව්වා නැති වුණු යෙරුසලමේ නැති වුණු බැටළුවන් සොයන්න. ඊට පස්සේ ජේසුස් වහන්සේ එහෙම ප්‍රකාශනයන් දුන්නාට පස්සේ ජේසුස් වහන්සේ කිව්වා අන්‍ය ජාතීන්ගේ කිසිම ආවතකට යන්න එපා.
අන්‍ය ජාතින්ගේ කිසිම ආවතකට යන්න එපා. ඉතින් යුදෙවරු එමන් නැත්නම් යේසුස් වහන්සේගේ ගෝලයන්ට තිබුණ මානසිකත්වය තමයි ජේසුස් වහන්සේ ආවේ මේ යුදෙවරුන්ට යම් දෙයක් විශේෂ දෙයක් කරන්න. යුදෙවරුන් තුල පිබිදීමක් ඇති කරන්න. යුදෙවරුන්ගේ ජීවිතවල වල වෙනස්කමක් ඇති කරන්නට ආවා කියලා ජේසුස් වහන්සේ ගැන මතයක් තිබුණා ගෝලයන්ට සහ ඒ සමාජයට පොයට. නමුත් අපි දන්නවා ජේසුස් වහන්සේ මැරිලා මලවුන්ගේ නැගිටට පස්සේ ජේසුස් වහන්සේ කතා කරපු දේ වෙනස් කළා. උන්වහන්සේ කතා කරලා කිව්වේ නැති වුණු බැටළුවන් සොයන්න කියලා යෙරුසලමේ අන්‍ය ජාතින්ගේ මාවත් වලට යන්න එපා කිව්වා. නමුත් යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා කියනවා අන්‍ය ජාතින්ගේ මාවත් වලට යන්න පොළවේ සීමාන්තය දක්වා ගමන් කරන්න ලෝකෙ මුළුල්ලා ගමන් කරන්න. මොකද්ද මේ ජේසුස් වහන්සේ කියන්නේ? එතකොට උන්වහන්සේ ගලිලේ ඒ කතා කරන වෙලාවේදී ඒ ආකාරයට ඒ ගෝලයන්ට එක ප්‍රශ්නයක් ඔවුන් කල්පනා කරා. ජේසුස් වහන්සේ ඉස්සල්ලා මෙහෙම කිව්වා දැන් මෙහෙම කියනවා. උන්වහන්සේ කිව්වා අන්‍ය ජාතින්ගේ මාවත් වලට යන්න එපා කියලා. නමුත් දැන් මාවත් වලට යන්න කියනවා. ඒ කියන්නේ උන්වහන්සේට අවශ්‍ය වුණා මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්වම සභාව සමග සම්බන්ධ කරන්න. උන්වහන්සේ යුදෙවරුන් ගැන පමණක් නෙවෙයි අන්‍ය ජාතීන් ගැනත් වැඩ කළා. පළමු කොට යේසුස් වහන්සේ කතා කරපු වැඩ කරපු ක්‍රමය ගැන ඔබ අවබෝධ කරගන්න. මොකද ජේසුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා ඉස්සෙල්ලාම යුදෙවරුන්ට සුභාරංචිය ප්‍රකාශ කරා දුන්වහන්සේ කව පසුතැවිලි වේයල්ලා කියලා. නමුත් අන්‍ය ජාතීන්ට සුභාරංචිය ගමන් කරද්දී පසුතැවිල්ලක් තිබුණා කියලා වාර්තා කරන්නේ නැහැ. මොකද සුදු බයිබලේ පෞල්තුමා කතා කරලා කියනවා පේතරස්ට බාර දී තිබෙනවා චර්ම ඡේදිතයන්ගේ සුභාරංචිය. මට බාර දීලා තිබෙනවා අචර්ම ඡේදිතයන් අන්‍ය ජාතීන්ගේ සුභාරංචිය. අන්‍ය ජාතීන්ට ඒ සුභාරංචිය ගෙන යද්දී ජේසුස් මේ පෞල්තුමා වැඩ කරද්දී පෞල්තුමා එතන පසුතැවීමක් ගැන කතා කරන්නේ නැහැ. පෞල්තුමා කතා කරන්නේ රෝම 10:9 අනුව ජේසුස් වහන්සේට ස්වාමිත්වය දීමක් ගැන. එතකොට අන්‍ය ජාතීන්ට අපි සුභාරංචිය කියද්දී යාට කියන්න බෑ ඔයා අවුරුදු ගණනක් පුංචි කාලේ ලොසින්ජර කාපු කාලේ අර ජුජුස් කාපු කාලේ තාත්තගේ පොකට් එකෙන් සල්ලි හොරගම් කරපු ගා ඒවා පසුතැවෙන්න ඒ ගැන කමාවිල්ලන්න කියලා අපිට කියන්න බෑ. මොකද ඒවා මේ මිනිස්සුන්ට මතක නැහැ. ඒ මිනිස්සුන්ට මතක නැහැ. නමුත් බයිබලයට අනුකූලව අන්‍ය ජාතීන්ගේ ගැලවීම රෝම 10:9 යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි ප්‍රකාශ කරන්නේ නම් පිළිගන්නේ නම් එයා ගැලවීම ලබනවා. නමුත් යුදෙවරුන්ට තිබෙනවා පසුතැවීමක්. මොකද යුදෙවරු යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අපි මේ ගැන අවබෝධය ඇතුව සිටිය යුතුයි. ඉතින් යේසුස් වහන්සේ සභාවේ සීමාව විශාල කළා. උන්වහන්සේ අන්‍ය ජාතීන්වත් සභාවට එමන් නැත්නම් දෙවියන් වහන්සේගේ හදවතට උන්වහන්සේ එකතු කරගත්තා. එහෙම කිව්වොත් සාධාරණයි. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ටම අවස්ථාවක් විවෘත වුණා දෙවියන් වහන්සේගේ හදවතට එකඟ සම්බන්ධ වෙන්න. මොකද සභාව දෙවියන්වහන්සේගේ හදවතයි දෙවියන්වහන්සේගේ අභ්‍යන්තරයේ තිබෙන ලොකුම විශාලම වස්තුව සභාව. සභාවේ ඉන්න සමාජිකයන් මේ ගැන නොදැන සිටීම ඉතාමත් කනගාටුදායකයි. සමහර අය ඒකයි මම කිව්වේ සමහර අය සභාවට පැමිණෙනකොට උද්‍යෝගීමත් නැහැ. ඔවුන් සභාව ගැන සලකන්නේ නැහැ. ඔවුන් හිතනවා සභාව නිකන් මේක මේ ගොඩ නැගිල්ලක් මේක අපි ගිහලා නමස්කාර කරනවා අපි නෑ. බයිබලයේ අපිට වාර්තා කරනවා ජේසුස් වහන්සේ මේ හැම සේවා කොටසක් තුලම කතා කරද්දී සභාව ගැන සුවිශේෂී ස්ථානයක් දෙනවා. මම ඒක ඉදිරි කාලේ ඔබට ගේනවා. නමුත් මම අද දවසේ ඔබ වෙතට ගේන්න කැමතියි. සභාව ජේසුස් වහන්සේ කතා කරලා කියන සභාව මගේ සභාව. ඔබ කල්පනා කරලා බලන්න. මම සභාවේ සමාජිකයෙක්. එහෙනම් මම ජේසුස් වහන්සේ. උන්වහන්සේ සභාව ගැන ජීවිතව කතා කරනවා. ඊට පස්සේ කියනවා මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලේ දොරටුව එක පරාජය නොකරන්නේ. ස්වර්ගයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළවේ යමක් බඳින්නේද ඒක ස්වර්ගේ බඳිනු ලබන්නේ. පොළවේ යමක් මුදන්නේද ඒක ස්වර්ගේ මුදනු ලබන්නේ. අය ඕට කීසේක. බලන්න ජේසුස් වහන්සේ කතා කරලා කියනවා මම ස්වර්ගයේ යතුරු දෙනවා සභාවට. සභාව කියලා කතා කරන්නේ දැන් මෙතන සමහර අයගේ මතයක් තියෙනවා පේත්‍රස් පිට සභාව ගොඩනගනවා කියලා කියන්නේ පේත්‍රස් තමයි වරදව හිතන්න එපා. ඒ දේ මම කියනවට සමහර අයට මතයක් තිබෙනවා කතෝලික සභාව තමයි පේත්‍රස්ට ජේසුස් වහන්සේ කිව්ව සභාව. ඒ නිසා ඔක්කොමලා ඒ සභාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. මෙතන කතා කරන්නේ පේත්‍රස් මත කියන එක නෙවෙයි. පේත්‍රස්ට තිබුණා ජේසුස් වහන්සේ සම්බන්ධව පැහැදිලි එළිදරව්වක්. දෙනාස්ගේ වචනේ. මොකද එතන ඔබ කියවලා බලන්න ජේසුස් වහන්සේ ගැන කුමක් කියනවද මේ පොළවේ ඉන්න මිනිස්සු කියලා ගෝලයන්ගෙන් අහන විටදී පේත්‍රස් දෙනවා ලස්සන පිළිතුරක්. ඒ පිළිතුර ගැන තමයි ජේසුස් වහන්සේ කියන්නේ අන්න පේත්‍රස් ඔය එළිගත් මට.
එතකොට ජේසුස් වහන්සේ කියන්නේ සභාවේ මූලාශ්‍රය. උන්වහන්සේ සභාවේ ප්‍රධානියා. ඉතින් මේ සභාවට තිබෙනවා වගකීම, මේ සභාවට තිබෙනවා අයිතිවාසිකම. මේ අයිතිවාසිකම කොයිම වෙලාවකදීවත් පාවා දෙන්න එපා කියන එකයි මම ඔබට අද දවසේ මේ පුංචි පණිවිඩයෙන් ගේන්න හදන්නේ. මොකද එදා ඒසෙව් ආහාර වේලකට තමන්ගේ අයිතිවාසිකම, තමන්ගේ කුළුඳුල්කම නැති කරගත්තා. සභාවට තිබෙනවා උරුමයක්. මම ඔබට ගිය සතියේ තිබුණා කිව්වා නිරෝගීකම, සාර්ථකත්වයේ මේ උරුමයේ සභාවේ තිබෙන උන්වහන්සේ දී තිබෙන බොහොමයක් තිබෙනවා. බොහොමයක්. ඉතින් ඒවා අපි අනුගමනය කරන්න ඕනේ. ඒවා අපි භුක්ති විඳින්න ඕනේ. ඒවා සභාව භුක්ති විඳින්න අවශ්‍යයි. මම ඔබට කිව්වා සභාව රාජ්‍යයක්. අපි කියවන්ට යනවා ජේසුස් වහන්සේ සම්බන්ධව යම් කතාවක්. ජේසුස් වහන්සේ සමහර ස්ථානයකදී කතා කරන යොහන් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වචනය. යොහන් 18:37. Hallelujah. Thank you Jesus. 18:36. ජේසුස් වහන්සේ උත්තර දෙමින් මාගේ රාජ්‍ය මේ ලෝකයෙන් සම්බන්ධ නොවේ. මාගේ රාජ්‍ය මේ ලෝකයට සම්බන්ධ නම් යුදවරුන්ට මා බාර දෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන් කරන වෙත. නමුත් දැන් මාගේ රාජ්‍ය මෙලොවින් නොවේය කීසේක. එබැවින් පිලාත් එසේ වී නම් ඔබ රජෙක්ද උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් මම රජෙක් යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි. මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යතාවයට සාක්ෂි දෙන පිණිසය. සත්‍යතාවෙන් සමාවෙන් සත්‍යයෙන් වූ සියල්ලෝ මාගේ අඬ අසති. ජේසුස් වහන්සේ කතා කරලා කියනවා මම මේ රාජ්‍යයට අයිති නෑ. නිකොදෙමුස්ට ජේසුස් වහන්සේ කතා කරද්දී කියනවා නිකොදෙමුස් දෙවනාසගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් ඔබ අලුතෙන් ඉපදෙන්න. සභාව යම් රාජකීය පරම්පරාවක් වෙන් කරනු ලැබූ පරම්පරාවක්. මේ ලොවෙන් අයින් කරනු ලැබූ පරම්පරාවක් සභාව. එතකොට සභාවට තිබෙන්නේ දෙවියන් වහන්සේ සභාවට පවරා තිබෙන ඒ කොටස්, ඒ සීමාවල්, ඒ අයිතිවාසිකම ඔබ ලැබිය යුතුයි, ඔබ භුක්ති විඳිය යුතුයි. නමුත් බොහෝ කනගාටුදායක සිදුවීමක් මේ තිබෙන වාතාවරණයත් එක්ක සභාවත් ඒ වාතාවරණයට යටත් වෙලා වැඩ කරනවා. මම කතා කරන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ වීම නෙමෙයි. නමුත් මම ආසයි, මම කැමති මට දෙවියන් වහන්සේ මම නැත්නම් ජේසුස් වහන්සේ දුන්න උරුමයක් තිබෙනවාද? ඒ උරුමය භුක්ති විඳීමේ ස්ථාවරයේ ස්ථානයේ සිටීම තමයි මගේ ආශාව. උන්වහන්සේ මට යම් කාලයක් දී තිබෙනවාද? ඒ කාලේ ඒක භුක්ති විඳිය යුතුයි. උන්වහන්සේ මට වැඩක් දී තිබෙනවද? ඒ කාල සීමාවේදී වැඩේ මම කළ යුතුයි. නමුත් අපිට මේ වැඩේ කරන්න බැරි ලෙස මේ රාජ්‍යයේ වැඩේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අයිති. මොකද දෙවියන්වහන්සේගේ රාජ්‍ය තුල අපි උන්වහන්සේගේ රාජ්‍ය තුල අපි ජීවත් වෙනවා. ඒ රාජ්‍යයේ නීති පද්ධතියන් තිබෙනවා. ඒ රාජ්‍ය අයිතිවාසිකම් තිබෙනවා. ඒක ඊටමත් ගෞරවණීය රාජ්‍යයක් බයිබලය අපිට වාර්තා කරනවා. අපි කියවල බැලුවොත් එක පේත්‍රස් පොතේ අපි කියමු එක පේත්‍රස් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි වචනේ. නමුත් අන්ධකාරයෙන් Tamanගේ විශ්මපත් ආලෝකයට නුඹලාව කැඳවගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනායේ තෝරගත් වංශයක්ද රාජකීය පූජකයන්. රජ වංශයක් සහ පූජක වංශයක්. ඒ කියන්නේ රාජ්‍යයක් තිබුණොත් තමයි රජ කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට අපි රාජ්‍යයක් තුල ජීවත් වෙන සෙනගා. ඒකයි නිකොදෙමුස් කියන්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබට දකින්න පුළුවන්, ඇතුල් වෙන්න පුළුවන්. යේසුස් වහන්සේත් රාජ්‍යයක් ගැන කතා කරනවා. සභාව යම්කිසි දෙවියන්වහන්සේ විසින් පාලනය කරන රාජ්‍යයක්. මේ රාජ්‍ය තුල අපි ජීවත් වෙද්දී අපිට තිබෙන සෑම
කොටසක් තුලම අපි අවධානයෙන් ජීවත් විය යුතුයි. ඉතින් මගේ මිත්‍රවරුනේ තව ඉදිරියට මම තවත් කොටස් ඔබ වෙතට ගේන්න කැමතියි. උන්වහන්සේ අපිව අන්ධකාරයෙන් විශ්වපත් ආලෝකයට ගෙනලා තිබෙනවා. රාජ්‍ය තුල උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස. ඉතින් මේ රාජ්‍යයට ඇතුල් වෙච්ච ඔබ ඉතාමත් ඔබ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න එපා මේ කාලේ. මේ කාලේ ඔබ බලහත්කාරකම් කරන්න. ඒක නිකන් යාකෝබ්ගේ ආශිර්වාදයේ යාකෝබ් ලබා ගන්නකම් ඔහු දෙවියන් වහන්සේගේ දූත තෙමව අත්හැරියේ නැහැ. ඔබ ඔබගේ අයිතිවාසිකම ගැන ඔබ සංවේදීව වැඩ කළ යුතුයි. ඒ අයිතිවාසිකම ලැබුණත් එකයි නැතුණත් එකයි මේ ඉන්න විදිහට අපි ඉඳලා යනවා කියලා කිව්වොත් ඔබට සිද්ධ වෙනවා ගොදුරක් වෙන්න මේ පොළවේ. මොකද සමහර මිනිස්යන් දැනටමත් රෝගයට ගොදුරක්, සමහර මිනිස්යන් දැනටමත් දිලිඳුකම කියන ඒ දේවල් වලට ගොදුරක්. සමහර මිනිස්යන් පරම්පරාගත නියෝග වලට ගොදුරක්. සමහර අය අන්ධකාරයේ ක්‍රියාවන් වලට ගොදුරක්. ඉතින් ඒ ගොදුරක් වෙලා පුරුදු පුහුණු වෙච්ච ජීවිතයක් ගත කරන අයට අනිත් දේවල් වලට ගොදුරක් වෙන එක සාමාන්‍ය දෙයක් වෙනවා. නමුත් රජකම් කිරීමේ ඔබ කැඳවලා තිබෙන්නේ රජෙක් ලෙස ජීවත් වෙන්න නම් රජෙක් කවදාවත් ගොදුරක් වුණොත් රජෙක් බවට එයාපත් වෙන්නේ නැහැ. එයා නම් දරන්නේ නැහැ රජෙක් ලෙස. රජෙක් නම් ගොදුරක් නොවන කෙනෙක්. රජෙක් නම් වහල්ලෙක් නොවේ. රජෙක් කියන්නේ පාලනය කරන කෙනෙක්. උන්වහන්සේ අපිව තෝරගෙන තියෙන්නේ රාජකීය પરම්පරාවක් ලෙස. සභාව රාජකීය પરම්පරාවක්. සභාව තුල තිබෙනවා රාජකීය උරුමයන්. සභාව තුල තිබෙනවා රාජකීය පසුබිමක්. සභාව තුල තිබෙනවා රාජකීය යෝජනාවල් දේශයට. ඔබ රාජකීය પરම්පරාවක් ඔබ රාජකීය යෝජනාවක් රාජකීය પરම්පරාවක් කියලා අපි කතා කරද්දී හඳුනගනිද්දී ඔබ අවබෝධ කරගන්න අරගයි මේ ලංකාවේ රජය ගැන. අපි දන්නෝ දුකට කාරණාවක් කිසිම ඉගෙනීමක් නැති අය රජවරු වෙනවා. සමහර අය පාර්ලිමේන්තුවට ඇතුල් වෙනවා කිසිම ඉගෙනීමක් නැතිව. සමහර අය මුදල් පරිහරණය කරලා ඒ දේවල් ලබනවා. සමහර රටවල් වල තියෙනවා ඇති. නමුත් අපේ ලංකාවේ කනගාටුවට කාරණාවක් මෙන් පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්න කිසිම සුදුසුකමක් අවශ්‍ය නැහැ ඉගෙනීමෙන්. දන්නේ නැහැ කියලා. සමහර රටවල් වල ඇති. නමුත් අපේ ශ්‍රී ලංකාවේ නෑ එහෙම දෙයක්. මුදල් තිබුණොත් ඕනම වැරදි කරන කෙනෙකුට පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. ඒක ඊටමත් කනගාටුදායක සිදුවීමක්. මොකද ලංකාවේ මේ දැන් නීතියක් තිබෙනවා ලයිසන් එක ගන්න බෑ O level පාස් නැත්නම්. ඒ වගේම අලුතෙන් ඇවිල්ලා තිබෙනවා තව දෙයක් තිබෙනවා වාහනයක් ඩ්‍රයිව් කරන්න බෑ ලයිසන් එක නැත්තම්. නීතියක්. වාහනයක් ඩ්‍රයිව් කරන්නත් සුදුසුකමක් ඉල්ලනවා නම් ඇයි රටක් පාලනය කිරීම සඳහා ඇතුල් වෙන මේ පාර්ලිමේන්තුවට ඉගෙනීම මුල් ස්ථානයකට තබලා එමන් නැත්තම් යම්කිසි උගත්කමක් අවශ්‍යයි කියලා අපිට නීතියක් පනව ගන්න බැරි මනුෂ්‍යයන්ට. ඉතින් මම ඔබට කතා කරන්නේ නේද නෙමෙයි අපි ඉන්නේ රාජකීය වංශයක් තුල රාජකීය પરම්පරාවක් තුල අපි තුල තිබෙන රාජකීය අදහස්. ඉතින් මේ නිසා අපි හැම වෙලාවෙම අවබෝධයෙන් යුක්තව සිටිය යුතුයි. අපේ උරුමය අපි පාවා දෙන්න අරකයි. සභාවේ උරුමය සභාවට රාජකීය සැලසුම් දෙවියන් වහන්සේ තබා තිබෙනවා. ඊතන්න මගේ මිත්‍රවරුනි රජවරුන් ඉන්න රාජකීය උරුමයක් තිබෙන ස්ථානයකට මනුෂ්‍ය කණ්ඩායමකට වෙන් කරගත්ත પરම්පරාවකට වෙන් කරගත්ත සමූහයකට දිලිඳු එම නැත්තම් අපෝසත් සැලසුම් දෙවියන් වහන්සේ ගාව නැහැ. රාජකීය પરම්පරාවක් ගැන තිබෙන්නේ රාජකීය උරුමයක්. මොකද මගේ තනන් වහන්සේ රජතුමා නිසා. හලෙලූයා. මේක රජවරුන් සිටින්නා වූ සමූහයක්. රජවරුන් සිටින්නා වූ වෙන් කරගත් සමූහයක්. එනම් ඔබ කොහොමද සභාව ගැන සුළු විදියට සිතන්නේ? සභාව දෙවියන් වහන්සේගේ හදවතේ ඊටමත් ඉඩක්ගත් දෙයක් කියලා මම ඔබට කිව්වා. මොකද ජේසුස් වහන්සේ සභාවේ හිස සභාව උන්වහන්සේගේ ශරීරය දෙවියන් වහන්සේගේ මනමාලේ සභාව.
ඉතින් අපි ඊටමත් අලංකාරව වැඩ කළ යුතුයි. මේ නිසා තමයි මෙන්න මේ කාරණා නිසා තමයි අපි අලංකාරත්වයට ක්‍රියාත්මක විය යුතුයි. මේ කාරණා නිසා තමයි අපි සංවේදී විය යුතුයි අපේ ජීවිත ගැන. ඇයි? අපි දෙවියන් වහන්සේගේ මනමාලි. අපි යේසුස් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වෙච්ච අය. ඒ නිසා ඔබගේ උරුමය ගැන ඔබ නොසලකා හරින්න එපා. ඔබගේ රාජකීය අයිතිවාසිකම් ගැන ඔබ නොසලකා හරින්න එපා. මොකද අපිට ගොදුරක් වෙන්න බෑ කිසිම පාලනයකට. දෙවියන් වහන්සේ කතා කරන දේ පමණයි අපි ඉෂ්ට කරන්න ඕනේ. මොකද අපි වැඩ කළ යුත්තේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට එකඟ විදියට, උන්වහන්සේගේ රාජ්‍යයේ පනවා තිබෙන දේවල් වලට අනුකූලව. උන්වහන්සේගේ රාජ්‍යයේ නීති වලට පටහැනිව යම් නීතියක් යම් රජයකින් ආවොත් අපිට බැරුව යනවා ඒ රජයේ නීති වලට එකඟ වෙන්න. මොකද ඒ නීති දෙවියන් වහන්සේගේ රාජ්‍ය නීති කඩා කප්පල් කරන, උල්ලංඝනය කරන පාලනයන් නීති නිසා. මොකද අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනයට එකඟ නැති නීති රීති පනවනු ලබන්නේ විරුද්ධවාදියා කියන එක අපි අවබෝධ කරගත යුතුයි. ඔබ නොදැනුවත්වම විරුද්ධවාදියාගේ පාලනයට යටත් වෙන්න උත්සාහ කරන්න එපා මේ කාල වකවානුවේ. ඒ නිසා ඔබ ගොඩක් ඥානවන්ත වෙන්න. මම මේ COVID-19 පරිසරය තුලින් මම දැක්ක ටීවී එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. අපි අලුත් ජීවිත රටාවකට පුරුදු වෙමු කියලා. අලුත් ජීවිත රටාව මොකක්ද? සෙනග නැති බස් එකේ නගින්න, මීටරයක් දුරින් ඉන්න, අත සෝදලා වැඩපොළට යන්න, ගෙදර ආපු ගමන් නාන්න. කොහොමත් එහෙම නම් කරනවා. ඒක අලුත් නීති රටාවක් නෙමෙයි. ඉතින් මාස් එකක් දාගෙන යන්න. මන් දන්නේ කොයි විද්‍යාවෙන්ද කිව්වේ කියලා මාස් එකක් පැය 6ක් 7ක් 8ක් දාගෙන ඉන්න කියලා. ඔබ දන්නවද ඒක වෙනම ලෙඩක් ඇති කරනවා. ඔබට මම උදාහරණයක් කියන ඔබ ඇවිදලා බලන්න මාස් එකක් දාන කිලෝමීටරයක් ඔබගේ හෘද වස්තු ස්පන්දන වේගය මොනවද වෙන්නේ කියලා. මාස් එකක් නැතුව කිලෝමීටරයක් ඇවිදලා බලන්න තත්ත්වය මොකද්ද කියලා. මෙවැනි ස්වභාවයන් මිනිස්සුයන් ඇති කරගන්නවා. ඇති කරලා තිබෙනවා දැනටමත්. ඉතින් මේ නීති රීති අලුත් ජීවිත රටාවක් කියන්නේ කෙසේ වෙතත් ඒ නීති රීති වලින් අපිට පෙන්눔 කරන්නේ මිනිස්සුව අතේ දුරින් ඇසුරු කරන්න කියලා. ඉතින් නමුත් අපි අවබෝධ කරගත යුතුයි සභාවට අයිතිවාසිකමක් තිබෙනවා. සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ආලය පළාත් සීමාවක්, ආලය පළාත් සමූහයක් ඉන්න ස්ථානයක්. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙන ස්ථානයක්. අපි එකමුතු වෙලා නමස්කාර කරද්දී කවදාවත් සභාවේ මිනිස්සුන්ව ලෙඩ කරන්නේ නැහැ. කවදාවත් මිනිස්සුන්ව සභාව තුලින් ලෙඩ කරනු ලබන්නේ නැහැ. සභාව තුලින් ලෙඩ තිබෙන මිනිස්සුන්ව සුව කරනු ලබනවා. හොඳයි. අපි අවසන් කරන්නට යනවා. මම ලබන සතිවල ඔබ වෙතට ගේන්න සූදානම් සභාවේ අයිතිවාසිකම් සම්බන්ධව. සභාව රාජ්‍යයක් වෙන් කරගන්නු ලැබූ රාජ්‍යයක්. ලෝකෙන් වෙන් කරගනු ලැබූ රාජ්‍යයක්. හලෙලූයා. ඒ නිසා ඔබත් මමත් පාලනය වෙන්නේ ස්වර්ගයෙන්. දෙවියන් වහන්සේගේ වචනයෙන්, උන්වහන්සේ කියා තිබෙන දේවල් වලින් අපි පාලනය වෙන්නේ. ජේසුස් වහන්සේව කුරුසය යන ගැව්වා. ඒ රාජ්‍ය නීති වලට විරුද්ධව වැඩ කරාය කියලා. පේත්‍රස්ව කසපහරවල් ගැව්වා. ඒ රාජ්‍ය නීති ඒ රජවරුන් කිව්ව දේ ඉෂ්ට කරේ නැති නිසා. දානියෙල් සිංහ ගුවාවේ දැම්මා. ඒ රජවරුන් කිව්ව දේවල් කරපු නැති නිසා, දිසාධිපතිවරුන් කිව්ව දේවල් කරපු නැති නිසා. සාත්‍රාක් මේෂෙක් ආබෙද්නේකෝ එයාව ගිනි උදුනට දැම්මා. දෙවියන් වහන්සේගේ වචනයට එකඟ නැති එම නැත්නම් ඒ රාජ්‍යයෙන් දෙවියන් වහන්සේට විරුද්ධව පනවපු නීතිය ඔවුන් ඒ රාජ්‍යයට එකඟ වෙන්නේ නැතුව දෙවියන් වහන්සේට එකඟ වුණා කියලා. සෙනෙවන්තේ මෙවැනි තත්වයන් ඕන තරම් සාක්ෂිකාර සේනාවක් අපාවට ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මේ පොළවේ තිබෙන හැම නීතියකටම එකඟ වුණා කියලා කියන්නේ ඔවුන් දෙවියන් වහන්සේගේ වචනයට එකඟ නැති නීතිකිනාවත් ඔවුන් ඒකට එකඟ වුණේ නැහැ. එකඟ වෙන්නේ නැතුව ඔවුන් දෙවියන් වහන්සේට එකඟ වුණා. මිනිස්යන්ට එකඟ වෙනවද දෙවියන් වහන්සේට එකඟ වෙනවද කියලා ඔවුන් මැව්වා මේ මිනිසුන්ගෙන්. ඉතින් ඔබත් තීරණය කරන්න. මනුෂ්‍ය නීති වලට මිනිස්යන්ගේ කැමැත්තට අපි එකඟ වෙනවද දෙවියන් වහන්සේට එකඟ වෙනවද? අපි බැඳිලා ඉන්නවා දෙවියන් වහන්සේට එකඟ වෙන්න. මොකද අපි දෙවියන් වහන්සේගෙන් උපන් සෙනගක්, අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය රාජ්‍ය සෙනගක්. එහෙනම් දෙවියන් වහන්සේගේ ක්‍රමයට අපි එකඟ විය යුතුයි. හොඳයි අපි උන්වහන්සේගේ මාංශය සාරුදුරේ බෙදා ගැනීමට යනවා. අද දවසේ පළවෙනි ඉරු දින මෙවැනි ඉරු දින දෙකක් අපි මේ දෙවෙනි ඉරු දින මෙලෙස අපි සම්බන්ධ වෙන්නේ. නමුත් මේකට වඩා වෙනස් දෙයක් ඊළඟ සතියේ අනිවාර්යෙන් සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබ අවධානයේ යුක්තව සිටින්න. ඔබට සමහර වෙලාවට ඊළඟ සතිවල අපේ දේහමයන් වලට සහභාගී වෙන්න පුළුවන්. සාමූහිකව ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. සාමූහිකව සම්බන්ධ වෙන්න ඔබ උත්සාහ කරන්න රෙඩි වෙලා ඉන්න. අපි ඔබට දුරකථනයෙන් ඔබ වමතනවා. ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්.
වෙනදා වගේම දෙහිමි. අපි බලමු ශුද්ධ බයිබලයේ උන්වහන්සේගේ මාංශය සහ රුධිරය බෙදා ගැනීමේදී. මක් නිසාද මම නුඹලාට 1 කොරින්තේ 11:23 මක් නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමීන් වහන්සේගෙන් ලැබිමි. එනම් ස්වාමී වූ ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මාසී කිරීම පිණිස මේක කරපල්ලා කිසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානදී මේ කුසලාන මාගේ ලේන් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වරක් නුඹලා මේන් බොන්නේවුද? එපමණ වර මාසී කිරීම පිණිස මේක කරපල්ලා කිසේක. මක් නිසාද? නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නේවුද කුසලානෙන් බොන්නේවුද? එපමණ වරක් ස්වාමීන් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නේ. ඔබ දන්නවද? අපි බැඳිලා ඉන්නවා යම් දේවල් වලට. මම ඉදිරියේ ගේනවා සභාවේ වගකීම කුමක්ද? ඔබ සම්බන්ධ වෙන්න මේ දෙයට. සභාවේ වගකීම කුමක්ද? සභාවේ උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඇයි උන්වහන්සේ අපිව එකමුතු කළේ? ඊශ්‍රායල් සෙනගෙතුවා ඔවුන් වෙතට විතරයි ජේසුස් වහන්සේගේ පැමිණීමෙන් පිබිදීම ලැබෙන්නේ කියලා. නමුත් ජේසුස් වහන්සේ මුළු ලෝකෙටම ප්‍රකාශ කළා. අද අපිට වගකීමක් තිබෙනවා. ඔබගේ වගකීම හම්බ කරලා, ගෙදර දොර බලලා, හොඳට කාලා බීලා, හොඳටම කාලා බීලා ඉන්න ඕනේ පාස්ටර් මේ කාලේ. අන්තිම කාලේ කන්න ඕනේ. බඩ කෑම උදෙසයි, කෑම බඩ උදෙසයි කියලා කාලා බීලා හොඳට ඉන්න ඕනේ ජොලි. නෑ මේක ජොලි ඉන්න, මේක විනෝද වෙන කාලයක් නෙවෙයි. ඔබට වගකීමක් තිබෙන කාලයක්. මේ වගකීම සම්පූර්ණ කරන්නට කෙටි කාලයක් තිබෙන නිසා ඔබ ඒ ගැන අවධානය දිය යුතුයි. හලෙලූයා. අපි ගොඩක් සැලසුම් තබාගෙන සූදානම් වෙලා සිටිනවා. ගොඩක් සැලසුම් තබාගෙන සූදානම් වෙලා තිබෙනවා. ඉතින් ඔබ අපිත් එක්ක රැඳී සිටින්න හැම අංශයකින්ම ගොඩක් සැලසුම් අපිට තබා තිබෙනවා. මොකද අපි දේශේ පුරාවට යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. ඉතින් යේසුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීම මරණය අපි ප්‍රකාශ කිරීමට බැඳිලා ඉන්නවා. හලෙලූයා. මේක තුලින් සිද්ධ වෙන්නේ ඒකයි. හොඳයි අපි යාඥා කරන්න යනවා. Thank you Jesus. උන්වහන්සේව පාවා දෙනු ලැබූ රාත්‍රියේ උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක ඔබ උදෙසා දෙන්නා වූ මාගේ ශරීරයයි කීසේක. මගේ සෙනෙවන්තේ ජේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් කුරුසේදී උන්වහන්සේගේ ශරීරය කැඩුවා. ඒක ඉරුවා. උන්වහන්සේ නිශ්ශබ්දව සිටියා. උන්වහන්සේ කිව්වා පියාණනි මෝන් නොදැන කරන වරදට සමාව දෙන්න කියලා. ඔබ උදෙසා මා උදෙසා ජේසුස් වහන්සේගේ ශරීරය කුරුසේදී මෙලෙස ඉරනු ලැබුවා. මෙලෙස පොඩි කරනු ලැබුවා. ඒ සංකේතයක් කොට ඔබට අපි මේ රොටිය පෙන්වනු ලබනවා. එලෙසම උන්වහන්සේ රාත්‍රී කෑමෙන් පසු කුසලානදී මේ කුසලාන මාගේ ලේන් පිටවන අලුත් ගිවිසුමය කීවා. ජේසුස් සමිඳානන් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨ රුධිරය වැගිරුවා. ඔබගේ ධර්මිෂ්ඨකම සඳහා ඔබගේ සියලුම අපරාධයන් අයිතුකම පරම්පරාගත නියෝග පවිත්‍ර කරන පිණිස ජේසුස් සමිඳානන් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මෙලෙස කුරුසේදී ධර්මිෂ්ඨකමේ රුධිරයේ හලලා උන්වහන්සේ නව ගිවිසුමක උරුමකාරයන් බවට අපිව පත් කරා. අපි මේ මිදිවුෂ ඔබට පෙන්වනු ලබනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. එම නිසා ඔබ සම්බන්ධ වෙන්න, ඔබ යාඥා කරන්න, ඔබ අවදිව සිටින්න. මම ඔබට කියන්නම් ප්‍රථමයෙන් ඔබ මේ කාලේදී යාඥා කරන්නෙක් නම් ශුද්ධාත්ම වහන්සේ තුල හලෙලූයා ඔබ තුල අලුත් පිබිදීමක් ඇති වෙයි. ඔබට තොරතුරු පැමිණෙයි, අවස්ථාවල් පැමිණෙයි, වාතාවරණය වෙනස් කරන්න පුළුවන්කමක් ඇති වෙයි. හැම කාරණාවක්ම වෙනස් වෙයි. හොඳයි. අපි යාඥා කරන්ට යන දවසේ මේ මාංශය සහ රුධිරය බෙදා ගැනීම සඳහා අපි අස්වසාගමු. හැම කෙනෙක්ම ධර්මිෂ්ඨ පියාණනේ ස්තුතියි. ඔබ වහන්සේගේ පුත්‍රයා අප වෙනුවෙන් ඒවා අපිට වටිනාකමක් දුන්න නිසා අපි පෞකාරයන්ව සිටියදීම අප වෙනුවෙන් ඔබ වහන්සේගේ පුත්‍රයා වේවා. ඔබ වහන්සේ අපිට ධර්මිෂ්ඨකම ගෙන දුන්න නිසා ස්තුතියි. සැබවින්ම අපි නවමැවිල්ලක් වුණ නිසා ස්තුතියි. නවමැවිල්ලේ පරම්පරාවක්, නවමැවිල්ලේ රාජ්‍යයක් තුල අපි ජීවත් වෙනවා. පියාණනේ ස්තුතියි ඔබ වහන්සේ අපිට දුන්න සීලම අවස්ථාවල් නිසා, සීලම කාරණා නිසා ස්තුතියි. මේ වෙලාවේ ඔබ වහන්සේගේ ආශිර්වාදය තුල අපි
ජේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරන මේ දරුවන්ට වහන්සේගේ සමාදානය මොන්ට නිදහස් වේවා. මේ මාංශය සාරුදුරේ බෙදා ගැනීම තුළ මොන් ශක්තිමත් වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ලෙඩ රෝග සුව වේවා මේ තුලින්. තවත් අලුත් භාජනයක් ලෙස අලුත් දේවල් කිරීමට වහන්සේගේ පූර්ණත්වය උන් තුල වර්ධනය වේවා. පියාණනි මම මෙයට ආශිර්වාද කරනවා. කොයිම වෙලාවකදීවත් මෙයාගේ අයිතිවාසිකම කොල්ල කන්ට ඉඩ නොදී මොහුන් ඒවා භුක්ති විඳින පරම්පරාවක් වේවා. මම ඔබ වහන්සේගේ අනුග්‍රහය මොන්ට නිදහස් කරනවා. සිළු ගෞරවය ඔබ වහන්සේට දෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. අපි ගීතිකාවක් ගායනා කරමු. මේ ගීතිකාව ගායනා කරන අතර අපි උන්වහන්සේගේ මාංශය සහෘදරයට සහභාගී වෙනවා. හලෙලූයා. ඔබ ආශිර්වාදලත් පරම්පරාවක්. ආමෙන්. God bless. Hallelujah. Thank you. එකම ශරීරයක් ලෙස අනුභව කරමු යේසුස් වහන්සේගේ නාමයෙන්. අවසන් කරන්න සූදානම්. දිවිඳුනි ඔබ දුන් උතුම් ත්‍යාගයයි ජේසුස් සමිඳානෝ රජිඳුනි ඔබ දුන් අනගිතිලිනයයි සාමි කුමරානෝ දිවිඳුනි ඔබ දුන් උතුම් ත්‍යාගයයි ජේසුස් සමිඳානෝ රජිඳුනි ඔබ දුන් අනගිතිලිනයයි සාමි කුමරානෝ මහිමයි මිට මහිමයි වේවා සෑමදා දෙවිඳේ සාමි රජිඳේ පැජබේ නිති සදා සැරදේ නිති සදා සැරදේ නිති සදා පිරිහද එළිය කරන මගේ ගිනි සිලුව ඔබ වේ පාපයේ රැහෙනින් මා මුදවන්නට වැඩිය සමිඳ ඔබ වේ අඳුරෙන් පිරිහද එළිය කරන මගේ ගිනි සිලුව ඔබ වේ
පාපේ රැහැනින් මා මුදවන්නට වැඩිය සමිඳ ඔබ වේ සිහිවේ අමිල ප්‍රේමේ සිත්නි දැල්වේවා දෙවිඳේ ශුද්ධාත්ම දෙවිඳේ අද තුල වැජඹේවා දිවියේ හිමි වේවා දිවියේ හිමි වේවා දිවියේ හිමි වේවා අපි දැත්තොස්සම මුද මොහොතක් ඕ රාමශන්දලම අපි හැමෝම දැත්තොස්සම නමස්කාර කරමු දරිබොස්සයි කතේලා බන්දෙන රාගශයිද බ්‍රන්දලි ප්‍රගදසන්දල මාරියන්දේ යාලා ග්‍රගුස් බන්දන රාමමමන්දලි බ්‍රාබියන්නේ භාෂාවෙන් කතා කරමු සභාවට තිබෙන භාෂාවක් සභාවට තිබෙන අයිතිවාසිකම සභාව කවදාවත් පාවා දෙනු ලබන්නේ නැහැ සභාව පෞකාරයන්ගේ අතර පාවා දෙනු ලබන්නේ නැහැ සභාව ජේසුස් වහන්සේගේ හalleluya රිගමන්ත රමසයිද බන්දෝ ගෝෂලා ග්‍රගෝසමන්දේ ඔබට තිබෙන ආධිපත්‍යයක් ඔබට තිබෙන අවසරයක් ඔබට තිබෙන බලයක් ඔබට තිබෙන හැකියාවක් රාජකීය අවසරයන් ඔබට තිබෙනවා ඕ රාගසයිද බ්‍රන්ඩලම ශීරබාරියම් දලමාරියම් දෙරෙරෙරෙරෙ රිගසයිලා ක්‍රන්දලම සිකිමන්ත රෝගෝෂා ඔලම සෙකෙටෙරෙරෙ සභාව පාලනය කිරීමට පැමිණෙන විරුද්ධවාදී ආත්ම අපි පාගා දමනවා රාගස්සේ නිවිරුද්ධවාදී නීති අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරනවා විරුද්ධවාදී ස්වභාවයන් ඉවත් කරනවා සුභාරංචයට විරුද්ධව පැමිණෙන විරුද්ධවාදීකම් ඉවත් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් සාමූලික රැස්වීමට පැමිණෙන විරුද්ධවාදීකම් ඉවත් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ලීග්‍රා සයිඩ මණ්ඩලි ගෝෂා රාගා සයිඩ මණ්ඩලි ක්‍රොසෝ ප්‍රාගීසේ ඕ රාම කිසිම රජයකටවත් කිසිම රාජ්‍ය නායකයෙකුටවත් යේසුස් වහන්සේගේ නාමයට විරුද්ධව නැගිටින්න බැරි බව ප්‍රකාශ කරනවා අන කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ආත්ම ඉවත් වෙන පිණිස ඒ සාතන්ගේ යෝජනාවල් වියවුල් වෙන පිණිස කතා කරනවා ඕ ලාගා සයිඩ මණ්ඩරමෂේ රාගස්තබ ලීග්‍රෝ සොන්දලවා ලීග්‍රාෂේ හalleluya hallelujah 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 ඕ රාමමමමමම සභාව නැගිටිනවා සභාව යෝධයන් මෙන් නැගී සිටිනවා ආත්මික යෝධයන් මෙන් සභාව මේ පොළොව පාලනය කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් විරුද්ධවාදී ආත්ම ඕ යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට විරුද්ධ වෙන සියලු විරුද්ධවාදීකම අපි නිරපා දමනවා උන්වහන්සේගේ වචනයට සම්පූර්ණ කිරීමට බැරි ලෙස බාධා කරන බාධාවල් නිරපා දමනවා ඕ ලාගා ශන්දලබා ඕ යරමා ගිතාලම සෙන්දලි බුරුෂ්ඨබානිකස් hallelujah 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 thank you Jesus පියනනේ ස්තුතිය වහන්සේගේ අනුග්‍රහය නිසා සභාවට දුන්න ආධිපත්‍ය නිසා ස්තුතියි සභාවට දුන්න හැකියාව නිසා ස්තුතියි අපි කොහොමත් නිදාගෙන සිටින්න යන්නේ නැහැ මක් නිසාද යත් ඔබ වහන්සේ අපිට දීලා තිබෙන අවසරය ඉතාමත් අපි උද්‍යෝගයෙන් ඉතාමත් ආශාවෙන් ඔබ වහන්සේ අපිට දුන්න අවසරයන් ආධිපත්‍යයන් හැකියාවල් අපි පරිහරණය කරනවා මක් නිසාද අපි ඒවා කිරීම සඳහා ඉපද සිටිනවා මොකද අපි ඉපද සිටින්නේ වහල් කමට නෙවෙයි අපි ඉපදුනේ ගොදුරක් වීමට නෙවෙයි අපි ඉපදුනේ අන්ධකාරයේ ස්වභාවයන් වලට එකඟව පක්ෂපාත වීමට නෙවෙයි අපි ආලෝක රාජ්‍යයට ගෙනාවේ අන්ධකාර රාජ්‍යයෙන් ඔබ වහන්සේ අන්ධකාර රාජ්‍ය අපි තුලින් අප කරන කොටගෙන සහ මුලින්ම විනාශ කරනු ලබන්ටයි එම නිසා පියාණනි සභාව මේ පොළව රජකම් කරනවා මේ පොළවේ සභාව රැඳී තිබෙන කන් සභාව මේ පොළවේ සිටිනකන් සභාව තමයි මේ පොළව රජකම් කරන්නේ ඊට ඉහළින් කිසිම බලපෑමකට ඇතුල් වෙන්න බෑ අපි කතා කරනවා සුභාරංචිය සඳහා දොරටු විවෘත වෙන පිණිස සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රදේශයකම සෑම ගම්මානයකටම සුභාරංචිය නැමැති දෙවියන් වහන්සේගේ බලය නැමැති සුභාරංචිය ගැලවෙන්නන් උදෙසා තිබෙන දෙවියන් වහන්සේගේ බලය ඒ සුභාරංචිය ගෙන යන්න ඔබ වහන්සේ අපේ එක්කෙනාව සන්නද්ධ කරන්න සභාව සන්නද්ධ කරන්න සභාව ශක්තිමත් කරන්න පියාණනි ස්තුතිය ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා ප්‍රශංසා කරනවා කිසිම විරුද්ධවාදීකමක් ජේසුස් වහන්සේගේ නාමයෙන් සාර්ථක වෙන්න යන්නේ නැහැ සභාවට විරුද්ධව සාධන ආයුධ සඵල නොවන්නේ මේ පර්වතයේ පිට හැප්පෙන કોઈ පක්ෂයක් නමුත් සුණු විසුණු වෙලා යනවා මේ පර්වතයේ යමෙ පිට වැටෙනවද ඔහු පොඩි කරනු ලබනවා ඒ රගහය ඕ රමෂේ රබාරියන්දලේ විරුද්ධවාදී ඇතුළාන්තරයේ තිබෙන කුමන්ත්‍රණකාරී ස්වභාවයන් පිට
යේසුස් වහන්සේගේ නාමයෙන් වියවුල්කම ප්‍රකාශ කරනවා. ඒවා වියවුල් වෙනවා. ඒවා මූලාශ්‍රය දරන පුද්ගලයන් වියවුල් වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ ලෝකයේ තුලම තිබෙන ඔබගේ රාජ්‍යට විරුද්ධව තිබෙන ඒ වියවුල් රාජ්‍යට විරුද්ධව නැගී සිටින්න උත්සාහ කරන රජවරු නායකයන් ඒ සංවිධාන ඒ හැම වියවුල් දෙයක්ම වියවුල් වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. කියන්නේ ස්තුතිය ඔබ වහන්සේ අපට දුන්න අනුග්‍රහය නිසා. ඉදිරි කාලවලදී අපි ඉක්මනින්ම සාමූලිකව එකතු වෙනවා. ඔබ වහන්සේ අපිට ඒ අනුග්‍රහය දී තිබෙන නිසා ස්තුති කරනවා. හලෙලූයා. මෙදරණ ආශිර්වාද කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මොන්ට ආශිර්වාද කළ යාඥා කරනවා. හැම රෝග ලක්ෂණයක්ම මොන්ගේ ශරීර වලින් ඉවත් වේවා. සහ මුලින්ම ඉවත් වේවා. ආශිර්වාද කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. හොඳයි පියෝ දෙවියන්වහන්සේගේ ප්‍රේමයත් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීත්වය හා ජීවනය ඔබ තුලද අප තුලද සදාකාලින් සදාකාලයට පවතිනු ලබත්වා. ඔබ සියලු දෙනාට ජේසු පීඨයි. අපි ඉදිරියේ ඔබ මුණ ගැහෙනවා සාමූලිකව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි වාතාවරණය වෙනස් කරනු ලබනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට උදව් කරයි හැම කාරණාවකදීම. ඔබ ඔසවගෙන යයි. ඔබට මඟ පෙන්වයි. ඔබ සියලු දෙනාට ජේසු පීඨයි. God bless. God bless.